मूर्त श्रित वल लकुण අපි මුලදීම සාකච්ඡා කරා මතකද මේ sin cos tan cot cosec sec ඔය ඔක්කොටම මොකක් කියලාද කිව්වේ මූර්ත ශ්‍රිත කියලානේ කිව්වේ මූර්ත ශ්‍රිත එහෙම කියන්නේ හේතුව මොකක්ද මම ගම මේ ඔක්කොම අපි හඳුනගත්තේ ඉතින් ඔය වගේ අචල රේඛාවක් භ්‍රමණය වෙලා හැදෙන නිසා අචල රේඛාව භ්‍රමණය වෙලා හැදෙන නිසා උත්තරයක් ගහලා හතරටම බෙදාගත්තා. මෙතන තියෙන අපි බලන්න හදන්නේ මූලික ශ්‍රේතවල ලකුණු. දැන් වෘතයක් මෙහෙම ගහලා කොටස් හතරකට බෙදුවට පස්සේ මේක වෘත පාදක හතරකට බෙදෙනවා. මේක පළවෙනි වෘත පාදය. මේක දෙවෙනි වෘත පාදය. මේක තුන්වෙනි වෘත පාදය. මේක හතරවෙනි වෘත පාදය. හරිද? වෘත පාද හතරකට වෘත පාදයක් කියන්නේ වෘතයකින් හතරෙන් එකක්. ඒ අංශක 90කට මේ අංශක 90කට ඔක්කොම දෙනවා. එහෙනම් වෘත පාද හතරයි. මේ වෘත පාද හතරෙදී එක එක්කෙනාගේ ලකුණු වෙනස් වෙනවා. ඒ කියන්නේ sin cos tan ඊළඟ cot sec cosec හරිද? මේ ලකුණ කොහොමද කියන එක අපි හොයාගන්න පුළුවන් ප්‍රක්ෂේපණ වලින් තමයි හොයාගන්න පුළුවන්. ඔක ප්‍රක්ෂේපණ ඕනේ නැහැ කියන්නේ ප්‍රක්ෂේපණ කරන දෙයක් නෙවෙයි. මතක තියාගන්න වෙන්නේ. පළවෙනි වෘත පාදය තුනේ මේ ඔක්කොම ධනයි. sin ධන නිසා කොහොමද sin ධන වුණොත් අනිවාර්යෙන් sin cosec කියන්නේ එකට sin නේ. එයත් ධන. මේක ඕල්. දෙවෙනි වෘත පාදයේ මොකක්ද ලක්ෂණය? sin විතරයි ධන. කියන අනිත් ඒවා ටික ඔක්කොම නේද? sin ධන කියන්නේ අනිත් පැත්තට මතක තියාගන්න. cosec නුත් ධන. ඇයි? sin කියන්නේ එකට cos නේ. sorry cosec කියන්නේ එකට sin නේ. ඒකයි. අනිත් ඒවා ටික මොකද? cos ඍණ. නේ? tan ඍණ. ඊට sec ඍණ. cot ඍණ අනිත් එක ඔක්කොම ඍණ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මම නිකන් මේ කියන sin 120 යගේ ඉන ධනාංගයක්. හරිද? cos 120 මොකද වෙන්නේ? ඍණාංගය. cos 120 ඍණ. හරිද? ඒකයි ලකුණ ඍණ. වෘත ශ්‍රිතවල ලකුණ. ඒ කියන්නේ මේකේ මේ sin අගය මොකක් කරේ මේ දෙවනුත් පාද ගත්තොත් sin තියෙන sin cosec විතරයි දාන්න. අනිත් ඒවා ඔක්කොම ඍණ. පැහැදිලිද? ඊළඟට අපි එහෙම වෙන්න පුළුවන්ද? ඍණ වෙන්න පුළුවන්ද? sin අගය. ප්‍රශ්නයක් නෑ. මතකනේ sin රස්තාවේ. sin බිඳුවයි. මේ යන්නේ ගන්නේ. මේක ධනාගයන් වෙන්නත් පුළුවන් ඍණාගයන් වෙන්නත් පුළුවන්. cosect වුණා. බලන්න tan උත් එහෙම වුණා. හරිනේ? ධන ඍණ වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් තුන්වෙනි වෘත පාදය. කවුද ධන වෙන්නේ? tan. මම මෙතන ලියන්න sin ධන කියලා. sin ධන කියන්නේ අනිත් පැත්තට මතක තියාගන්න cosec නුත් ධන වෙනවා. tan ධන කියන්නේ අනිත් පැත්තට කවුද? cot නුත් ධන. අනිත් ටික ඔක්කොම ඍණ. හරි? කියන්නේ sin ඍණ. ඊළඟ cos ඍණ. cosec ඍණ අනිත් ඔක්කොම ටික ඍණ. මේක tan විතරයි දාන්න. ඒ කියන්නේ අපි දැන් 180ට වැඩිනේ මෙතන 180ට බැලලා. හිතන්න මේ sin 190 කියන්නේ 190ක් කියන්නේ කරකවෙලා මෙතෙන්ට එන්නේ මේ. හරිද? වෙන tan 190 ධන. හරිද? මේවා ධන ඍණ මේ වෙන විදිහ අපිට පැහැදිලි කරන්න පුළුවන් මොනවයිද? ප්‍රක්ෂේපණ වලින් පුළුවන්. ඒක නිසා ඒක අවශ්‍ය නැහැ. මේක මෙහෙමයි කියලා ඔළුවට දාගන්න. අන්තිම වෘත පාදේ cos ධන. ඒ කියන්නේ sec ධන. හරි? හරි cos ධනයි කියන්නේ sec නුත් ධන කියන එක තමයි ඔළුවට එන වචන එක. ඒකට මේ cos නේ sec වෙන්නේ. ඒකයි. අනිත් ඒවා ටික මොකද වෙන්නේ? sin ඍණ
අන්ට ඔක්කොම ඉතින් මම මේ 2යි 3යි ලියුවා හරි. අන්ට ඔක්කොම ඔයගොල්ලෝ ලියන්න. මොකක්ද කරන්නේ? ඒ කියන්නේ මේ මොකක් හරි අපි ගම්මු මෙහෙම දැන් මෙතන 270 280 වල මෙහෙ කෙනෙක් කරකවිලා මෙතෙන්ට එනවා. 280 මොකක් හරි කොහොමද මම ගන්න cos sorry tan 280 ආගේ ලකුණ රින අපි අගේ හොයන ඉස්සරහට බලමු. පැහැදිලිද? මේ වෘත්තපාද ඇතුලේ මේ එක එක්කෙනාගේ ලකුණු තීරණය කරන මේ අපිට මේක අපිට මතක තියාගන්න පුළුවන් ඕල් සෙන්ට් තෝමස් කොලෙජ් කියලා. හරිද? ඕල් සෙන්ට් තෝමස් කොලෙජ්. හරිද? ඒකෙන් තමයි මතක තියාගන්න. ඕල් කියන්නේ පළවෙනි එකේ ඔක්කොම දාන්න. සෙන්ට් කියන්නේ දෙවෙනි එකේ සයින් දාන්න. ST. ඊට පස්සේ තුන්වෙනි එකේ තෝමස් කියන එකෙන් tan. ඊළඟට හතරවෙනි එකේ cos. හරිද? cos විතරයි. ඒ කියන්නේ මේක ධන කියන්නේ sin ධන කියන්නේ මතක තියාගන්න අනිවාර්යෙන් cos එකනුත් ධන අනිත් ඒවා ටික ඍණ. පැහැදිලිද? මේකේ tan ධන tan cos ධන අනිත් ඒවා ටික ඍණ. cos sec ධන අනිත් ඒවා ටික ඍණ. අපි කෙටියෙන් මතක තියාගන්නේ ඕල්සන් තෝමස් කොලෙජ් කියලා. sin විතරයි tan විතරයි හැම. පැහැදිලිද? වෘත්ත ශ්‍රේණිවල ලකුණ ටග්ගාල මේක ඇඳලා තව කට තියලා ඇඳලා මෙතන ලියාගමු. මේකෙන් පොඩි වෙන දෙයක් බලමු ඊට පස්සේ. මම කරා. ප්‍රශ්නයකට මේ පහත එක් අවස්ථාවේ වෘත්ත ශ්‍රේණිවල ලකුණ පහත එක් අවස්ථාවේ වෘත්ත ශ්‍රේණිවල ලකුණ ලියා දක්වන්න. හරි මම ගණන් දෙක තුනක් දාගන්නවා ටක් ගාලා කරන්න මෙන්න මේක මේ වගේ. උදාහරණයකට sin 127. හරිද? 127 නේ. මෙයාගේ පොඩි රවුමක් ඉස්සරහින් දාගෙන තනියම කරන්න. 127 කියවම කියන වෘත්තපාද වෙන්නේ. 180 වෙනකම් මෙතන 127 කියන්නේ මේ හරියට වගේ. දෙවන වෘත්තපාදනේ. දෙවන වෘත්තපාදේ කවුරු දරද? sin දන. කොහොමද බලන්න? cos 137 137 කිව්වම ආයෙත් 180ට වෙනකම් මෙතන. 137 කිව්වම මෙහෙටම කරකවල මෙතෙන්ට වෙනවනේ. හරිද? එතකොට ඒක මොකද්ද? දෙවන වෘත්තපාදය තුල තමයි cos වගේ තියෙන්නේ. දෙවන වෘත්තපාදේ cos ඍණ. ඒක නිසා මේක ඍණ. පැහැදිලිද? මම ගණන් ටිකක් දිගටම දාගෙන ටක් ගාලා ලකුණු ලියාගෙන යන්න තියෙන්නේ. ඉක්මන් කරන්න. මේ 233 කියන්නේ කී වෙනවද බලන්න? 180 මෙතන 180 මෙතන 270 මෙතන. හරිද? 233 කියන්නේ මෙහෙම කරකවල මේ හැරිනවා කියන්නේ. ඒ කියන්නේ හතරවෙනි වෘත්තපාද. හරි? සෝරි තුන්වෙනි වෘත්තපාද ඕල්සන් tan විතරම දාන්න මේක දාන්න. හරිද? 265 කියවම 265 කියවම ආයි මෙතෙන්ට වැටෙන්නේ. මෙතෙන් 180 එක විතරනේ මෙහෙම. 180 විතරයි. 265 කියවම ආයි මෙතෙන්ට වැටෙනවා. ආයි ඒක tan විතරනේ දාන්න. මේක 420 කිව්වම අන්න ප්‍රශ්න 420 කිව්ව දැන් මෙහෙම කරගෙන මෙතෙන් රවුමක් ආවම කියන්නේ 360යි 420 කියන්නේ 360යි නේද 360යි 90යි කියන්නේ හරිද 15යි එතකොට 450 කියන්නේ මෙතන හරිද 420 කියන්නේ අනිවාර්යෙන් කියන මේක අතරේ තියෙනවා ඒ කියන්නේ sin එක ඕල් නේ මෙතන ඉන්නේ ඔක්කොම ගන්න මේක දාන්න 650 කොහොමද 650 රවුන්ඩ් දෙකක් ගැහුවාම මෙහෙම මෙතන පටගෙන 360 ආයි මෙතන මෙහෙම තව රවුමක් ගියාම 720යි 720යි හරි 720න් 90ක් අඩු කරලා 3යි. මෙතන ඉන්නේ 630. මෙතන 720. එහෙමනම් 650 ඉන්නේ මෙතෙන්ට නේද? කොහොමද? රවුන්ඩ් දෙකක්, ඒ කියන්නේ එක රවුමක් ගහලා ගිහලා ආයෙ රවුමක් ගහලා ගිහලා මෙතෙන්ට. හරිද? 720 උතන. එහෙනම් tan all centos cos නේ මේක දන්න. මේක නේ. 910 කියන්නේ 720යි ආයෙ මෙතෙන්ට 90යි.
720 කියන්නේ එතකොට එන්නේ 810යි 900 ගානක් එනවා අනිවාර්යෙන් මේකට නේද වැටෙන්නේ මේකට එතකොට cosec all sin මෙතන sin දාන cosec කියන්නේ එකට sin නේ එයාත් දාන කියන්නේ cosec දාන ඊළඟට tan 485 රවුමක් ගහලාට පස්සේ 485 ඉතින් බලන්න 485 කරකැවිලා කොහෙද දෙන්නේ කියලා. රවුමක් ගාව 360යි. හරිද? 485යි. 360 කඩු කරමු. 5යි 2යි 125යි. හරි. දැන් මෙතෙන්ට 90යි හරිද? 90යි. තවත් උනන්නේ. ඒ කියන්නේ මෙතෙන්ටම කරකැවිලා යනවා. ඒ කියන්නේ tan 800 tan 485 කියන්නේ මේ මුතු පාදවලට එන. මේකේ sin විතරයි දාලා tan වෙන. tan 485 යගේ ගත්තොත් ඍණාංගයක් එන්නේ. පැහැදිලිද? sec 172. දැන් මෙතෙන්ට එකක් 180 අනිවාර්යෙන් මෙතන. sec කියන්නේ එකයට cos. හරිද? මේක cos ඍණනේ දෙවෙනි මුතු පාදේ cos ඍණ. එහෙනම් sec එකත් වෙන. හරිනේ? ප්‍රශ්න තියෙන මොකක් කර කියන්නේ? ප්‍රශ්න නැහැ නේ? ඔක ගන්න. මේක බලමු. cosec 910. cosec 910. මේ බලන්න මෙතෙන් ඉඳන් මෙතෙන්ට ගියොත් 1.360යි. ආයෙ තව රවුමක් ගහුවොත් 720යි. බලන්න 910යි. 720ක් අඩු කරලා බිඳුවයි 11යි 9යි. එතකොට මෙතන 1යි. තව 190ක් වුණානේ. හරි 360යි 190ක් වුණා. 180ක් මෙතනට එන්නේ නේ. හරිද? 910 කියන එක මේ වුණිත පාදයට වැටේ. all sin tan sorry. විතර ඉන්නනේ. ඒක වැරද්දා. හරි. cosec 910 කියන එක ඒකට cosec කියන්නේ එකට sin. all sin මේක tan නේ දාන්න. නේද? හරිද? පැහැදිලිද? එහෙනම් ප්‍රශ්න නැහැ. මොකද කරන්නේ? ඊළඟ මාතෘකාව යන්නේ ධන කෝණ සහ ඍණ කෝණ. ඊළඟ මාතෘකාව ධන කෝණ සහ ඍණ කෝණ. ධන කෝණ සහ ඍණ කෝණ. ඒ කියන්නේ මෙහෙම කතන්දරයක්. අපි ගත්තොත් තීටා කියන කෙනා මේ පැත්තට මෙන්නවා. ධන මේක ධන කෝණය. හරිද? ඔය විරුද්ධ පැත්තට මෙන්නවා. ඔක ඍණ කෝණය. ඉක්මනට හඳුනගන්න. මේක ධන කෝණය. ධන කියන්නේ මොකද්ද? ඔරලෝසුව කට කරකවන පැත්ත නෙවෙයි අනිත් පැත්ත. ඔරලෝසුව කටේ තියෙනක් බලන්න ඔරලෝසුව කටු යන්නේ මේ පැත්තට. හරි ඔරලෝසුව පාවිච්චි කරන්න. මේ පැත්තට තියෙනවා ධන ඊට විරුද්ධ පැත්තට තියෙනවා ඍණ. හරිද? ඒ කියන්නේ මේක අපි සාමාන්‍යයෙන් ලියන්නේ ධන කෝණ ලියන්නේ sin θ කියලා මෙහෙම. ඒක විරුද්ධ පැත්තට මැන්නා කියන එක ලියන්නේ sin ඍණ θ කියලා. පැහැදිලිද? මේ පැත්තට මන්නවන ධන අනිත් පැත්තට මන්නවන ඍණ ඉක්මන් කරා. මේ දැන් ඔය කතන්දරේ මේකයි. ඍණ කෝණයක් ආවොත් කොහේ හරි sin ඍණ θ කියලා කොහේ හරි තිබ්බොත් මතක තියාගන්න. මේ ඔප්පු කරන්න පුළුවන් ඔප්පු කිරීම අවශ්‍ය නැහැ එකපාර දැනගන්න. sin ඍණ θ කියන එක ලියන්න පුළුවන් මේ ඍණ එළියට අදින්න පුළුවන්. මම ඉස්සර නම් මේ ඔක්කොම ඔප්පු කරනවා. දැන් කරන්නේ තේරුමක් නැහැ කියලා දීලා. ඒක වලේ ඕන මේක එන විදිය වැඩක් නැහැ. මේක මෙහෙමයි කියලා මතක තියාගන්න. cos ඍණ θ කියන්නේ cos ඍණ θ කියන්නේ මතක තියාගන්න cos θ ම තමයි. හරිද? tan ඍණ θ කියන්නේ ඍණ එළියට අදින්න පුළුවන්. හරිද? මතක තියාගන්න මේ ඇතුලේ කෝණයේ තියෙන ඍණ එළියට දාලා ලියන්න පුළුවන්. cos ඍණ θ කියන්නේ එහෙම ඍණ එළියට දාන්න ඕනේ cos θ ම තමයි. හරිද? tan ඍණ θ කියන්නේ ආයෙ ඍණ එළියට දාන්න පුළුවන්. මම උදාහරණයක් කරන්නම් මෙහෙම බලන්න. කොහරි තිබ්බොත් sin ඍණ 45.
ඒ කියන්නේ මතක තියාගන්න ඍණ එළියට අදින්න ඕන අනිවාර්යයෙන්. ඍණ sin 45. ඍණ 45 කියන්නේ මොකද්ද? මේ මෙහෙට මැරලා තියෙන්නේ හරි. විරුද්ධ පැත්තට මැරලා කියන එක ඍණ කියන්නේ. තේරෙනවද? ඉතින් සාමාන්‍යයෙන් වාමාවර්ත දිශාව සම්මතයක් විදිහට ධන කියලා ගන්න. හරිද? එතකොට මෙතන ඉන්නේ මොකද්ද? ඍණ එකයට මූල දෙකයි. මම ගන්න. තේරුම් ගන්න අර උදාහරණ දෙක දාගන්න. මම දැන් ගණන් දෙක තුනක් දානවා. ටක් ගාලා හදන්න ඕනේ. කොහොමද? sin ඍණ 30යි කියන්නේ ඍණ ඉස්සරහට ගන්න sin 30යි. sin ඍණ θ කියන්නේ ඍණ sin 0 රේඩියට ගන්න ඕනේ. sin 30 කියන්නේ භාගය ඍණ භාගය. ඊළඟ cos ඍණ 60 කියන්නේ cos ඍණ θ කියන්නේ cos θ තමයි cos 60යි. භාගයයි. cos ඍණ 45 කියන්නේ cos 45යි. දෙකයි මූල තුනයි cos 45. එන්නේ කයට මූල දෙකයි. ඒ කොහොමද යන්නේ? හරි. එහෙම නැත්නම් උඩ මූල දෙකක් කපලා දාලා මූල 6යි කියලා උත්තරේ දාන්නත් පුළුවන්. ඕන එකක් හරි. මූල 6 වෙන්නේ කොහොමද? මෙතන දැන් මේක 2යි 3යි මූල දෙකයි. මූල දෙක කියන්නේ මූල දෙක ගුණ කිරීම මූල දෙක. මේකට මේක කැපෙනවා. මූල 6යි. හරිද? ඊළඟට දැන් 4යි මූල 3යි. අපි cot කියන්නේ tan නේ. ඉතින් ඒක tan කරගන්න. tan ඍණ 30 කියන්නේ ඍණ එළියට අදින්න. tan 30 කියන්නේ අපෝ කිය එකයට මූල 3යි. ඍණ 4යි මූල 3යි එකයි යට ආයි එකයට මූල 3යි. එයා උඩ එනවා. මේක තේරෙන්නේ නැහැ නෝ නායලි. ඔව් මෙයා උඩ එනවා. ඒ කියන්නේ මූල 3ෙන් ගුණ වෙනවා. ඍණ 12යි. හරිද? ඍණ 12යි. ඊට පස්සේ මේක මේ cosec නේ 4යි එකයට sin ඍණ 60 ඍණ එළියට අදින්න. ඒ කියන්නේ 4යි එකයට ඍණ sin 60. sin 60 කියන්නේ මූල 3 බෙදීම දෙකයි. හරිනේ? එතකොට යට මූල 3 උඩ එනවා. ඒ කියන්නේ 8 යට මූල 3යි. මේ ගන්න තිබ්බත් ඇති ඕනනම් හරිය පරිමේය කරන්න. ප්‍රශ්නයක් නෑ. හරිද? 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 sorry ඍණ. හරිනේ? ඊට පස්සේ මෙතන 4යි මූල 3යි. එකයට ඍණ tan 30යි. tan 30යි. tan 30 කියන්නේ ආපහු එකයට මූල 3යි. උඩ එනවා. 3 ඍණ 12යි. එකම ගාන තමයි දෙපාරක් දාලා තියෙන්නේ. හරිද? එකම ගාන තමයි දෙපාරක් දාලා තියෙන්නේ. අන්තිම ගාන තමයි චුට්ටක් හොඳ අලුත් ඒවා ටිකට වැළෙන්නේ නැහැ. කොහොමද එන්නේ අන්තිම ගාන? 4යි මූල 3යි. ඉතින් මේ එළියට ගන්න පුළුවන් sin 60 නේ. ඒක sin 60 කියන්නේ මූල 3 බෙදීම 2. වෙන ආයේ මේකේ ඍණ එළියට ගන්න දෙයක් නැහැ. cos ඍණ θ කියන්නේ cos θ තමයි. දෙකයි මූල 2යි. cos 45 කියන්නේ එකයට මූල 2යි. හට දැන් 4යි මූල 3යි cot 60. එක එකපාර කරන්න බැරි නම් පැත්තක කරන්න. cot 60. ඒ කියන්නේ 4යි මූල 3යි. ඍණ tan 60 නේ. tan 60 කියන්නේ මූල 3යි. එතකොට ඍණ මූල 3. හරිද? මූල 3 මූල 2 කැපෙනවා ඍණ 4යි. මම දැක්ක මේක සුළු කරලා හරි. මෙතන ඉන්නේ දැන් මෙතන දෙකට දෙකක් කැපෙනවා. ඒතකොට ඍණ මෙතන 3යි. මූල 3 මූල 3යි. මූල 3යි මූල 3යි 3යි. මෙතන තුන් වරක් 2 6යි. ඍණ මෙතන මේක කැපෙනවා ඍණ 2යි. ඍණ 4යි. ඍණ 8යට ඍණ 4යි. කියන්නේ 2යි කියලා උත්තර ලැබෙනවා. පැහැදිලිද? මම කරන්නේ. හරිද? තනිය කියන්නේ අලුත් කොලයක් අරගෙන එක දෙකට නවන්න වෙනවා. මෙතන. නවලා ඕක බෙදන්න ඕන මෙන්න මෙහෙම කෑලි වලට. හරි. 8කට
මේ වගේ ඉරි ගහන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. අටකට බෙදන්න මෙන්න මෙහෙම දෙයක් චුට්ටක් කරගන්න ඕන. මේ ඉස්සෙල්ලා බලන්න මෙතෙන් නම් මෙතෙන් රූල් කීයක් තියෙනවද කියලා මට ගණන් කරලා කියන්න. උඩින් නම් සෝරි රූල් ටික විතරක් මට ඉස්සෙල්ලා කියන්න. රූල් ටික කියන්න කීයක් තියෙනවද කියලා. හරිද? ඉස්සෙල්ලාම දෙකට නැවුවා. උඩ මාජින් එක මේක. එතනින් පස්සේ රූල් 4ක් ගණන් කරන්න පහළට මේ ගණන් කරලා එතන ඉඳ තියන්න. හරිද? රූල් 4ක් ගණන් කරලා මෙහෙම දිගිරක් ගන්නකො මැන්සල කිව්වද? කැන්සල් එක නෙමෙයි. ඊට පස්සේ මේ ඉතුරු යට ටික තියෙනවනේ. අන්න ඒ ටික 4කට බෙදන්න. 4කට බෙදන්න සමාන ගොඩක්. දැන් ඔයගොල්ලෝ බැලුවනේ. ඒතකොට දැන් මෙතන 31යි රූල් තිබ්බේ. 31යි. ආසන්න වශයෙන් එක 7ක් වගේ එනවනේ. 7ක්නේ 4ක් 4 28 7 7 ගණන් කරලා ඉර ගහුවා හරි. මෙතන 7ක්. දැන් අන්තිම එකට මාජින් එකක් ගන්න වෙයි ප්‍රශ්නයක් නෑ. හරිද? කොහොමද? 7 ඒ කියන්නේ 7 රූල් 7ක් ගණන් කරන්න මෙහෙම ඉලක්ක ගන්න. 7ක් ගණන් කරන්න ඉලක්ක ගන්න. මේවයි කරන්න තියෙන්නේ. කව කට්ට අරගෙන මෙතන කව කට්ටේ තුඩ තියලා. හරිද? රූල් 3ක් උසට. අරය අරගෙන මෙන්න වගේ පොඩි වෘතයක් ගන්න. රූල් 3යි උස. හරිද? රූල් 3යි උස. ඒ වගේ මෙන්න මේ තැන් 4 එනවා 1යි 2යි 3යි 4යි තැන් 4ෙම රූල් 3ක් උස මේ වගේ වෘත ගන්න. දැන් අපි බලන්න හදන්නේ තීටා සහ 90 ධන තීටා. අපි ඉස්සෙල්ලා 90 ධන තීටා අතර සම්බන්ධය. ඔබ තමයි ඉගෙන ගන්න හදන්නේ. ඒ කියන්නේ මේව රවුමක් ගැහුවා. රවුමක් ගැහුවා. තීටා කියන්නේ මෙන්න මේක. සුළු කොන. 90 ධන තීටා කියන්නේ මෙන්න 90 මෙතෙන්ට. 90 ධන තීටා කියන්නේ මේ කෝණෙම මෙතනත් මෙහෙට චුට්ටක් එනවා තීටා. පැහැදිලිද? එතකොට තීටා මේක 90 ධන තීටා කියන්නේ කවුද? මෙන්න මේ ලොකු කෝණය. හරිද? අපි බලන්න හදන්නේ sin 90 ධන තීටා මොකද වෙන්නේ? cos 90 ධන තීටා මොකද වෙන්නේ? tan 90 ධන තීටා මොකද වෙන්නේ? මේ 5 බෙදීම දෙක දාලා ලියන්න පුළුවන් අංශක ලේසි නිසා 5 වලට පස්සේ යන්න. මේවයි කරන්න තියෙන්නේ. මේ මෙතන පළවෙනි එකේ තියෙනවනේ. චූටියට මෙතනින් තීටා කියලා කෝණයක් මාක් කරන වැඩි ලොකුවට ගන්න එපා පොඩියට. මේ තීටා. 90 ධන තීටා මේ කෝණය ආසන්න වශයෙන් හරි විදිහට මෙතන අරගෙන මෙන්න මේ ටික මාක් කරන්න පොඩියට. මොකද මේකේ තව වැඩක් කරන්න තියෙනවා. තේරෙනවද? මේ රතු පාටෙන් මාක් කරපේක ඔයගොල්ලෝ මේ ඇතුලෙන් ගන්න පුළුවන් තරම ලේසි පොඩියට. මම මේ ඔයගොල්ලන්ට පේන්න ඕන නිසා ඔයගොල්ලෝ ලිව්වේ. මේ රූපේ මෙතන පොඩියට හරියට අඳින්න මම ඊට පස්සේ බලන්න හරිද කියලා. හරි. පැන්සලෙන් අදින්න පාට පෙන් පාවිච්චි කරන්න ප්‍රශ්නයක් නෑ. හරි. අදින්නම් ඒක ඉස්සෙල්ලා. දැන් මෙතනින් දැන් මේක ඇඳන්නේ මේක මෙතන ඇඳන්නේ පොඩියට. හරි. ඇඳලා මෙන්න මේ මෙතන මෙහෙම ඉරි තියෙනවනේ. කොහමදනේ? මෙතන 1යි 2යි 3යි 4 වෙනි ඉරේ මේක ලියන්න ඉස්සරහ ඉඳ තියෙන්න ඕනේ මේ සමාන මේක ලියන්න. හරිද? මේ කෙලවරෙන් පටන් ගන්න ලියවන හරි මේ හරි කෙලවරෙන්. පටන් ගන්න ලියන්න sin 90 ධන තීටා. 90 ධන තීටා. cos 90 ධන තීටා. tan 90 ධන තීටා. හරිද? ලියුවද? හරිද? වෙන මුකුත් කරන්න එපා. ඊට පස්සේ ඕකෙම මේ 90 ඍණ තීටා මේ මුකුත් මාතෘකාව මුකුත් ලියන්න කිව්වේ නෑ. තීටා සහ 90 ඍණ තීටා දාගන්න ඕනේ. එතකොට තීටා කියන්නේ මේකනේ. 90 ඍණ තීටා කියන්නේ මොකක්ද? මේ මිරක් දාගත්තොත් මෙහෙට තීටා.
ආවොත් මෙන්න මේ කෝණේ 90 ඍණ තීටානේ. පැහැදිලිද? අර ඇඳපු රූපෙම පොඩියට තමන්ට පැහැදිලි වෙන විදිහට වෙන පාට පෑනකින් මෙතනින් මෙහෙම දාලා තීටා ඔයගොල්ලෝ කොහොමද මාක් කරලා තියෙන්නේ? මේ පැත්තට ඊතල දාලා තීටා මාක් කරලා 90 ඍණ තීටා කියන මේ කොන ලියන්න. මම කරන්නේ. එහෙම දාලා ඊට පස්සේ මෙන්න මේ හරිය වගේ කෙලවරින් ලස්සනට ලියන්න මෙන්න මේ ටික. කොහොමද? sin 90 ඍණ තීටා cos 90 ඍණ තීටා tan 90 ඍණ තීටා කොහෙන්ද ඔක ලියන්නේ? මෙන්න මේ මෙතන මෙන්න මේ කෙලවරින් පටන් ගන්න මෙන්න මේ ටික පිළිවෙලට ලියනවා මෙතන මේ මෙතන. හරි චුට්ටකින් තව පොඩ්ඩක් අහන්න. ඊට කලින් ඊටත් පස්සේ මේ මෙතෙන්ට නිකන් මෙතන උඩ ඉඩ තියෙනවනේ. අර මාජින් එකට උඩ පෙළේ මෙතන ඉඩ තියෙනවනේ. විතර මාත්‍රකාව ලියන්න. මෙන්න මේක. තීටා සහ 90 ධන තීටා අතර සම්බන්ධය. සමාන ලකුණු දාලා සම්මුකුත් ලියන්න කිව්වේ නැහැ. හරිද? සම්බන්ධ. එහා පැත්තේ පාට පැඩින් මොකක් හරි ඉරක් ගහනවා ඉරක් ගහන එක මම දන්නේ. එහා පැත්තේ ලියන්න මොකක්ද? තීටා සහ 90 ඍණ තීටා අතර සම්බන්ධය. පැහැදිලිද? හෙලි ඉරක් ගන්න. මාත්‍රකාවේ ප්‍රශ්න දිනන් අහන්න. يعني මේක ඉස්සරහට මේක එන විදිහට. මෙන්න මෙතන හරියට බැලුවොත් sin 90 ධන තීටා ඉස්සරහා ඉන්න ඕන ලස්සනට sin 90 ඍණ තීටා මෙතන. ඒ එන විදිහට ලියන්න. හරිද? ඊළඟ මේ සමාන ලකුණක දාලා දෙන්න අපි ඔක්කොම ලියලි වල තමයි ෆිල් කරන්නේ. ක්‍රමයේ කියලා දුන්නාට පස්සේ තනියම ෆිල් කරන්න. හරිද? ඊළඟට යමු. දැන් ඊළඟ එකේ කියන්නේ කොහෙද? දෙවෙනි කොටුවේ කියන්නේ මෙන්න මේක. ඒකටත් කරන්න තියෙන්නේ අරකට කරපු දෙකම තමයි. මෙතන මේ මම කියන්නේ මෙතන රූල් ඕගලන්ට තියෙන නිසා වැඩි කර යටින් රූලක් අතෑරලා උඩින් රූල් 3ක් විතර එන්න ඕනේ. මෙන්න මේ ටික ලියන්න ඕනේ. දැන් ඒකේ අපි ගමු. මේක වැඩක් නැහැ. එතන අඳින්න ඕන රූපේ තීටා කලින් විදිහට මදින්න මැද. හරිද? එකක් ගන්න 180 දැන් 180 කියන්නේ මේකනේ. මේක දන්න තීටා. ඊට පස්සේ ඔයගොල්ලෝ රූපය හදන්න ගන්න. මෙතනද මේක තීටානේ. මෙහෙම රවුම කරකවලා මෙතෙන්ට එනකොට 180 දන්න තීටා. හරි. ඒ කියන්නේ 180 දන්න තීටා මෙතන. හරිද? දැන් 180 ඍණ තීටා කියන්නේ මොකක්ද? මේ. දැන් මෙහෙම මෙතෙන්ට ආවම 180යි. හරි මෙන්න මේ තීටා. හරියට ඊතලෙ දාන්න මේ තීටා. එතකොට මෙන්න මේ ලොකු කොටස මොකක්ද? 180 ඍණ තීටා. හරිනේ? එතකොට මේක ගන්න මෙන්න මේ ටික. මේ පැත්ත ලියනවා sin 180 ධන තීටා. cos 180 ධන තීටා. tan 180 ධන තීටා. පැහැදිලිද? දැන් මම සමාන ලකුණු දාමු ඉස්සරහින් ඉඳලා තියෙනවා. එතකොට මේ පැත්තේ හරි මෙතන ඉස්සරහ පොඩි දෙයක් ලියන්න තියෙනවා. ඒක මෙහා පැත්තේ අර කලින් විදියටම මෙතනින් මෙහෙම ගහගත්තා. sin ඉස්සරහා මොකද ලියන්නේ? sin 180 ඍණ තීටා. cos 180 ඍණ තීටා. එහෙම හරි. සමාන ලකුණු දාලා ඉස්සරහින් ඉන්නේ. ඒක ගන්නකොට දැන් මෙතන යටින් රූලක් වගේ ඉඳ තියන්න. රූල් තුනක් උඩින් මොම ලියන්න. හරිද? ඉක්මන් කරන්න එකක් දාගන්න. ඊට පස්සේ මෙතන ඊළඟ එකේ මොකද කරන්නේ? මේකට තුන්වෙනි එක. දැන් දන්නවනේ ඉමිටි කරගෙන තුන්වෙනි එක. මෙතෙන් දින්නේ මොකද? මාත්‍රා දෙක අතර ඉල්ලිව. එතනට එන්නේ. කොහොමද ගන්න? ඒක දැන් 270 මෙයාට සාපේක්ෂව. තීටා ආයෙම අඳින්න. මේක මේ බදලා. එකක් දාන්න දැන් මෙහෙම දෙපැත්තට. මේක තීටා. මේක ආයි මෙහෙට තීටා. එකක් එනවා. මෙහෙම කරකැවිලා මෙතනින් මෙහෙම රවුම ආවොත් මේක එකක් ගන්න පුළුවන් 270 ධන තීටා. මේ පැත්තේ යන කලින් විදියමයි 270 ධන තීටා. මාතෘකාව යන තීටා සහ 270 ධන තීටා අතර සම්බන්ධය. එහා පැත්තේ තීටා සහ 270 ධන තීටා අතර සම්බන්ධය.
මේ පැත්තේ තිබුණා මේ පැත්තේ යමු sin 270 ධන තීටා cos 270 ධන තීටා tan 270 ධන තීටා ඒකම යාට සමාන්තරව මෙතන ඉස්සරහින් යනවා 270 ධන තීටා cos tan දැන් අන්තිම එකේ මොකක්ද එන්නේ අන්තිම එකට එන්නේ 360 ඒකත් ඔය ගැඹුරම කරලා දාන්න ඒ රවුම මෙතන 360 එකක් එනවා 360 ධන තීටා 360 ඍණ තීටා මේක තීටා මෙහෙට අනිත් එක්කෙනාගේ තීටා මෙහෙට එක්කෙනෙක් මෙහෙම කරකැවිලා මෙතෙන්ට එනවා ඒ කියන්නේ මෙතන 270 මෙතන 360 ධන තීටා මෙතන 360 ඍණ තීටා මෙතන එකක් ඉස්තැන් එනවා එක ගණන් ගන්න එපා 360 ධන තීටා 360 ඍණ තීටා ඒ විදිහට ලියන sin 360 ධන තීටා 360 ඍණ තීටා මාත්‍රකාව මෙතන ඉන්නේ තීටා සහ 360 ධන තීටා අතර සම්බන්ධය අනිත් එක තීටා සහ 360 ඍණ තීටා අතර සම්බන්ධය 360 ධන තීටා කියවම මෙතනින් පටන් ගන්න අතුපාටින් නොවම වෙනවා 360 ඍණ තීටා කියවම මෙතනින් මෙහෙම පටන් ගෙන මෙහෙම ගිහිල්ලා මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම වෙලා මෙතනින් නවතිනවා 360 ඍණ තීටා හරිද මේවයි කරන්නේ පළවෙනි එක තියෙන්නේ තීටා සහ sin අණුව අනුවදන තීටා අතර සම්බන්ධය මොනවද කරන්නේ අනුවදන තීටා tan මම අණුව ඍණ තීටාත් ඔය එකම ලියාගන්න අණුව ඍණ තීටා අපි ලියුවේ එහා පැත්තේ cos tan හරි මෙන්න මේක අණුව ධන තීටා කිව්වම මෙහෙට වැටෙන්නේ මතක තියාගන්න මෙන්න මේ 90ත් එක්ක යනවා 90 එහෙම නැත්නම් 270 මෙන්න මේ ලයින් එකට සාපේක්ෂව හරිද තේරුම් ගන්න මේ ලයින් එකට සාපේක්ෂව දෙපැත්තට එහාට මෙහාට මොනවා හරි වෙනවා අවස්ථා හතරයි තියෙන්නේ මොකද්ද මම අවස්ථා හතර මෙතන ලියලා ඉන්නවා උඩ වැඩි වෙයිසි මොකද්ද අනිත් එක මොකද්ද sin 270 ධන තීටා අපි මේකත් ලියලා තියෙන්නේ ඒක ඇත්තේ මෙන්න මේ හරියනේ මෙතන 180ට පස්සේ ඇත්තේ ඒක cos tan මම කටපාඩම් කරන්න ගියා මේ කටපාඩම් නොකරන විදිහ තමයි කියලා දෙන්නේ sin ඍණ තීටා දැන් බලන්න මේක කතන්දර මෙන්න මේ ලයින් එක හැමදෙස්සෙම මතක තියාගන්න මේ ලයින් එකේ එන්නේ කවුද අණුව ධන තීටා කියවම මේ පැත්තට යනවා අණුව ඍණ තීටා කියවම මේ පැත්තට යනවා දැන් අපි යන්නේ 270 ඍණ තීටා කියවම මේ පැත්තට 270 ධන තීටා කියවම මෙහෙට යනවා හරිද මේ ලයින් එකට සාපේක්ෂව යනවා මේ ලයින් එකේ හැමෝම එක්ක 90 නැත්නම් 270 එක්ක තව ඉස්සරහට තව මේක පොඩි දේවල් ටිකක් තියෙනවා මගේ ඔය ඉස්සරහට ගියා දැන් පටල ගන්න ඕනේ නැහැ 90ත් එක්ක තිබ්බොත් මතක තියාගන්න 90 270 මේ ලයින් එකත් එක්ක තිබ්බොත් මතක තියාගන්න sin නම් cos වෙනවා cos නම් sin වෙනවා tan නම් cot වෙනවා හරිද 270 මේ ලයින් එකත් එක්ක තිබ්බොත් එයා සමාන වෙන්නේ sin නම් cos cos නම් sin tan නම් cot එහා පැත්තේ තියෙනවා cos sin cot හරිද cos sin cot මේ මම එකක් ෆීල් කරලා පෙන්නන්න නම් ඉතුරු ටික තනියම කරන්න දෙන්න ඉස්සරහින් ඉඩ ඕන ඒ නිසා මම බිලිම කරනවා එහෙම දාලා sin මාරු වෙනවා මේ θ කියන කෝණය මෙතන ඉන්න කෝණය එහෙම දාන්න වැඩේ ඉවර නෑ අදාළ වෘත්තපාද ලකුණ දාන්න 90 ධන θ කියවම දෙවන වෘත්තපාදෙට වැටෙන්නේ දෙවන වෘත්තපාද කවුරු විතරද දන්න sin විතරයි sin ධන මෙන්න මේ බලන්න sin විතරයි all sen මතකද all sen Thomas college so මෙතන දෙවන වෘත්තපාද sin විතරයි දන්න මෙයා දන්න
ඒක නිසා මෙයා දාන. අනිත් ඒවා දෙවන වෘත්තපාද ඍණ නේද? cos ඍණ නේද? ඒක නිසා මේකත් ඍණ මේකත්. ඈදී sin 90 දෙන තීටා එන්නේ cos තීටා. ආයි මෙතන බලන්න. දැන් 90 ඍණ තීටා වුණා. 90ත් එක්ක යනවනේ මේ ලයින් එකත් එක්ක යනවනේ. sin නම් cos. cos නම් sin. tan නම් cot. කෝණය මෙතන තියෙන කෝණය හැම දාන්න තීටා. තීටා තීටා. හරිද? දැන් 90 ඍණ තීටා කියමු කීවෙනි වෘත්තපාදයට එන්නේ? පළවෙනි වෘත්තපාද. පළවෙනි වෘත්තපාද මොකද්ද ලක්ෂණය? ඔක්කොම දරන්නේ ඕල්. එන්නේ sin උද්දන cos උද්දන tan උද්දන ඒ නිසා මේ ඔක්කොම දාන්න. හරිද? මෙතෙන්ට 270 මේ ලයින් එකට සාපේක්ෂව 270. එහෙනම් sin නම් cos වෙනවා. sin වෙනවා. tan වෙනවා. මෙතන තියෙන කෙනා හැම දාන්න. හරිද? පැහැදිලිද? ලකුණු බලන්න ඕනේ. දැන් 270 ඍණ තීටා කියව කොහෙද දෙන්නේ? මෙතෙන්ටනේ මේකට 270 මේක. මෙහෙම අඩු නම් මේ පැත්තට එන්නේ. කියන්නේ all sin tan විතරයි දාන්න. tan දාන මෙන්න මේක දාන්න. පැහැදිලිද? tan දාන නිසා මෙයා දාන්න. එයාගේ මේ සමාන වෙන දාන එක්කිනාට. හරිද? පැහැදිලිද මේ කියන්නේ? අනිත් දෙක ඍණ. 90ට සාපේක්ෂව යනවා නම් මෙහෙම වෙනවා. අදාළ වෘත්තපාද ලකුණු දැම්ම හරියට මෙතන දැම්ම. මේකත් බලමු. 270 ධන තීටා කියු. 270 තියෙන නිසා 270 මේ ලයින් එකට සාපේක්ෂව යන නිසා sin නම් මොකද වෙන්නේ? cos වෙනවා. cos නම් sin වෙනවා. tan නම් cot වෙනවා. තීටා හැම වෙනවා. දැන් 270 ධන තීටා කියු. 270 කියන්නේ මේ පැත්තට වැටෙන. හතරවෙනි වෘත්තපාදයට වැටෙන. හරිද? හතරවෙනි වෘත්තපාදේ කවුරු විතරක් දාන්න? cos. cos කියන්නේ කවුද? මෙන්න මෙයා විතරයි දාන්න. එයා දාන නිසා එයාගේ එනේ කෙනා උත්තරේ දාන්න. අනිත් දෙන්න මොකද වෙන්නේ? ඍණ. පැහැදිලියද කියලා හිතනවා. කටපාඩම් නම් කරන්න එපා. ඕන වෙලාවක ශනිකව මේක ඇඳ දාලා දෙන්න ගත්තා. කටපාඩම් කරන්න එපා. sin 90 දන තීටා මේකයි cos 90 මේක හරියන්නේ නැහැ. පැහැදිලිද? අපි අනිත් ටිකත් බලලා ඔක්කොම ඊට පස්සේ සාපේක්ෂව බලමු මොකද ගතන්නේ. ඉක්මනට දාගන්න තේරුම් ගන්න. කොපි කරන්න නැතුව ලියන්න. හරිද? දැන් බලන්න මේ. දැන් 180 දැන් 180 360. ඒ කියන්නේ මොකද? මේ වෘත්තපාද හතර ගත්තා. මෙන්න මේ ලයින් එකට සාපේක්ෂව. හරිද? 180 ධන තීටා කියන්නේ කොහෙද? මෙන්න 180 මෙතන ඒක චුට්ටක් වැඩි නේ. 180 ඍණ තීටා කියන්නේ ඒකට චුට්ටක් අඩු නේ. හරිද? 360 ධන තීටා කියන්නේ මොනින් ත්‍රාවුමක් දාලා මෙතෙන්ටම ගියාම 360යි. වැඩට වැඩි. 360 ඍණ තීටා කියන්නේ මෙතන. හරිද? මතක තියාගන්න. මෙන්න මේ ලයින් එකට සාපේක්ෂව දෙපැත්තට යනවා. ධන ඍණ වෙලා. sin නම් sinම තමයි. cos නම් cosම තමයි. tan නම් tanම තමයි. sin නම් sinම තමයි. cos tan. sin cos tan. tan cos sin. මේ ලයින් එකෙන් එක දෙපැත්තට ගියොත් මොකද වෙන්නේ? sin නම් cos වෙනවා, cos නම් sin වෙනවා, tan නම් cot වෙනවා. මෙයාත් එක්ක යනකොට මොකද වෙන්නේ? වෙනසක් වෙන්නේ නෑ. ඒකමයි. කෝණය මොකක්ද? මේ මෙතන තියෙන කෝණය හැම වෙනවා. θීටා θීටා θීටා. හරි? θීටා. හරි? පැහැදිලිද? දැන් බලන්න. sin 180 ධන θීටා කියව කීවෙනි උත්පාදයට 180 මෙන්න. ධන θීටා කියව මෙතෙන්ට නේ. කීවෙනි උත්පාදද? තුන්වෙනි උත්පාදය. all sin. තුන්වෙනි උත්පාදය මොකක් විතරද දන්නේ? tan විතරයි දන්නේ. tan ධනනේ. මෙයා විතරක් දාන්න. අනිත් දෙන්න මොකද වෙන්නේ? නේද? මෙයා ධන නිසා තමයි මෙතන ධන වෙන්නේ. ඒකනේ අනිත් දෙන්න නේ. ඒ තුන්වෙනි උත්පාදය tan විතරයි දාන්න. හරිද? අදාළ වෘත්තපාදේ බලලා හරියට ලකුණු දාන්න. මෙතන 180 ඍණ තීටා කියව දෙවෙනි වෘත්තපාදයට. දෙවෙනි වෘත්තපාදේ කවුරු විතරද දන්නේ? sin විතරයි. මෙන්න මෙයා විතරයි. මෙයාගේ එක්කිනා දන්න අනිත් දෙන්න නේ. හරිද? ඊළඟ වෘත්තපාද 360 ධන තීටා කියව ආයි පළවෙනි වෘත්තපාදයට බලන්න. එකේ ඕල් දන්නේ හරි ඔක්කොම. හරි? ඊට පස්සේ ඊළඟ 360 ඍණ තීටා කියව මෙතෙන්ට වැඩෙන්නේ 360 තීටා අඩු කරාම මෙතන. හතරම all sin tan.
ඒ කියන්නේ මේකේ tan විතරයි දාන අනිත් දෙක ඍණ. පැහැදිලිද? දැන් මේක කෙටියෙන් ඔලුවට දාගත්තොත් මොකද කරන්නේ ඊළඟට දැන් කොහොම හොයන්නේ කියලා දැන් ප්‍රශ්නේ. මොකද කරන්නේ? මෙයාට සාපේක්ෂව දෙපැත්තට එනවා. මොකද sin නම් cos වෙනවා. cos නම් sin වෙනවා. tan නම් cot වෙනවා. අදාළ වෘත්තපාද ලකුණ බැලුවා. ලකුණ දැම්මා. පැහැදිලිද? මෙයාට සාපේක්ෂ වෙනවා නම් මොකද වෙන්නේ? sin නම් sin ම තමයි, cos නම් cos ම තමයි, මාරු වෙන්නේ නැහැ. tan නම් tan ම තමයි, මාරු වෙන්නේ නැහැ. අදාළ වෘත්තපාද බැලුවා. හරියට ලකුණ දැම්මා. ඉක්මන් කරන්න. වැරද්දක් මොකක් කරද නම් කියන්නේ. අනිත් වැරද්ද නේ? මේ මෙතන 360 විරුද්ධ දාගෙනකොට කීවේ වෘත්තපාදයේ වැඩෙන්නේ? මේක වැඩෙන්නේ 4නේ. all same Thomas cos නේ දාන්නේ. cos දෙක කෙනා දාන. අනිත් දෙන්න වෙන. හරිනේ? අනිත් ටික ඔක්කොම වරද්දක් නෑ මට දෙන්න. හරිනේ? මොකද එක දාගන්න. දැන් මේ ඕකේ කරගත්ත මෙන්න මේ විදිහට. දැන් sin 120. 120 ලියන්න පුළුවන් කොහොමද? 90 දාන තියෙනවා. තව කෙනෙක්ට ලියන්න පුළුවන් කොහොමද? 120ම ආයෙ ලියන්න පුළුවන්. 180න් 60ක් අඩු කරලා. දෙකම 120 නේද? මතක තියාගන්න. ওই ටික ඉගෙන ගත්තේ. දැන් අපි නොදන්න මොන හරි දන්නවා. ඒකේනා මෙන්න මේ රේඛා දෙක අල්ලලා ලියා ගන්න පුළුවන් නම් කොහොම හරි ගාවලා. දැන් 120 ලියුවා මේ රේඛාව අල්ලලා. එකක් ලියුවා මේ රේඛාව අල්ලලා. අනිත් එක ලියුවා මේක අල්ලලා. හරිද? දැන් මට මේක කරන්න පුළුවන් නේද? දැන් 120 90 මේක. මම කිව්වා 90 ධන මොකක් කර තිබ්බනම් sin නම් මොකක් වෙනවද? cos අදාළ කෝණය හැම ලියන්න. cos 30යි. හරිද? දැන් 90 ධන දෙක 30 කියව දෙවන ඍතුපාද. දෙවන ෘතුපාද කවුරුද දන්න? sin ධන මේක ධන. ඒක නිසා මේකත් ධන. cos 30 කියන්නේ මූලධන වේදීම දෙක. අරය බැලු sin 180 මම කිව්වා 180 මෙයාගේ මොකක් හරි අඩු එකතු වෙනවා අඩු වෙනවා මොකද sin නම් sin ම තමයි. sin යටයි 180 අඩු වෙන දෙවන ෘතුපාද නේ වැඩේ. දෙවන ෘතුපාද sin ධන මේක ධන. sin යට කියන්නේ මූලධන වේදීම. හරිද? චොටක් අනිත් උදාහරණයක් බලමු. 150 cos 150 ලියන්න පුළුවන්. කෙනෙක්ට ලියන්න පුළුවන් cos 90 ධන 60. මතක තියාගන්න අපි ලියන්නේ මේ ලයින් අල්ලලා විතරයි. මෙහාට සාපේක්ෂව මෙහාට සාපේක්ෂව විතරයි. වෙන මොකුත් බෑ. තේරුණාද? තව කෙනෙක්ට ලියන්න පුළුවන් කොහොමද? තව කෙනෙක්ට ලියන්න පුළුවන් cos 180 ඍණ 30. ඒත් 150නේ. ඒත් 150. හරිද? එතකොට දැන් 90 ධන කිව්වොත් මොකද වෙන්නේ? cos නම් sin වෙනවා. කෝණය එහෙම දාන්න. මේ අර තීටා කියන එක නේ. කෝණය එහෙම දාන්න. දැන් 90 ධන කිව්වොත් cos නම් sin වෙනවා. කෝණය එහෙම දාන්න. මම කීවෙන ඍතුපාද දෙවෙනි ඍතුපාද. දෙවෙනි ඍතුපාදේ cos මොකද කියන්නේ? ඍණ. දෙවෙනි ඍතුපාදේ cos වෙන නිසා මේ උත්තරේ ඍණ. ඍණ sin 60යි. sin 60 කියන්නේ ඍණ මූල තුන වේදීම දෙක. එහා පැත්තෙන් බලමු මේ උත්තරේ හරියන්නේ නැහැ මොනම කොහොම කරන්නේ? 180 ගන්න කිව්වොත් cos නම් cos තමයි. cos 30යි. දෙවනි ඍතුපාදේ cos මොකෝ වෙන්නේ? ඍණ. එහෙනම් ඍණ cos 30යි. ඍණ මූල තුන වේදීම. තමන් මොන විදියට කරා ප්‍රශ්නයක් නෑ. දැන් මම ගණන් ටිකක් දාගෙන යනවා. කැමති ඕනම ක්‍රමයකට කිසි ප්‍රශ්නයක් නෑ. මොන විදියට හැදුවත් මොන ක්‍රමයකට හැදුවත් හැමෝටම වෙන්නේ එකම උත්තරේ. ගණන් ටික හදාගෙන යමු. මේ එක ප්‍රශ්න නෑ. මේ ලයින් දෙකට සාපේක්ෂව යම් දිශාව පොර ටික ලියාගන්න එකයි තියෙන්නේ. පැහැදිලිද? මේක ඉක්මනට දාගෙන ගණන් ටිකට යමු. ඉස්සෙල්ලාම මේ හතරයි මූල දෙක තියාගන්න tan 135 කියනවා. එක්ක ලියන්න කරගෙන යන්න හරිය මේක බලන්න ඉන්න ඕනේ නැහැ. හතරයි මූල දෙකයි එක්ක ලියන්න ඕන tan 145 කියන්නේ. තව කෙනෙක්ට ලියන්න පුළුවන් 90 දෙකම එකයි. දැන් මෙතන හතරයි මූල දෙකයි tan 145 කියන්නේ tan 45යි. tan 45 එකයි. හරිද? tan 45 ඍණ tan 45යි. ඍණ tan 45යි. ඇයි? 180 ඍණ කියනවා දෙවන ඍතුපාදේ වැටෙන්නේ. දෙවන ඍතුපාදේ tan ඍණ 45 කියන එකයි.
මෙතන උත්තරේ ඍණ 4යි මූල 2යි කියලා. මම ප්‍රශ්න දෙකක් කියනවා. ඍණ 4යි මූල. ඊළඟ එක තියෙනවා 4යි cosec 150. cosec වලට මොකද සූත්‍ර කියලා දුන්නේ නැහැ. එහෙනම් cosec දාගන්න එකයට sin කියනවා. එකයට sin 150. 180 ඍණ 30. 100 sin කියන්නේ sin 180යි කියන්නේ 180ත් එක්ක යනවනම් sin නම් sin වනේ. මොන sin 30යි? ධන sin 30යි. අයි දෙවනුත් පාද sin ධනනේ. sin 30 භාගයයි. ආයි උඩ එනවා 2යි කියලා. එතකොට කොහොමද මෙතන 4ක් ඉස්සරහින් තියෙනවා? 4 වාරයක් 2 8යි. හරිද? ප්‍රශ්නයක් හරි. අපි ගමු දුර. මම කරා හදාගෙන යන්න. ඊට පස්සේ ඊළඟට 3යි cot 135. ඒ කියන්නේ 3යි tan 135. ඒ tan 180 ඍණ 45. ඉතින් කල්ලුත් කරානේ. ඍණ එකයි ඉන්නේ. tan මේක අපි කල්ලුත් කරා ඍණ එකයි. හරිද? ඍණ එකයි. ඒ කියන්නේ මෙතන ඍණ 3යි. හරිද? ඊට පස්සේ sec 120 sec 120 කියන්නේ 4යි මූල sec 120 කියන්නේ cos 120. ඒ කියන්නේ cos 180 ඍණ 60. මම මේ හැමදෙස්සම 90 එහෙම සම්බන්ධ කරන්නේ නැත්නම් ඒකට මාරු වෙනකොට පැටලෙනවා. ඒ නිසා හොම්මයි ගන්න. මොකද දෙන්නේ? ඒ කියන්නේ cos 60. මොන cos 60? දෙවල් උත්පාදේ ඍණ cos 60 භාගයයි. ඒක උඩ එනකොට ඍණ 2 වෙලා ඉන්නේ. මෙතන එන්නේ. 4යි මූල 3 වාරයක් ඍණ 2. ඍණ 8යි මූල 2යි කියන්නේ මූල 3යි වක් කියලා ඉන්නේ. බෝඩ් කොපි කරන්න එපා. වැඩක් නෑ. අනිම කරලා තියෙනවා ලිසි. ඍණ 8යි. මේක cosec 150 අපි මෙතන හෙව්වනේ. ඒක කෙලින්ම දාන්න මම ආයෙ ඔයාලට කියලා දෙන්න. ඊය 2යි ප්ලස් 10යි. cosec 135 අපි හෙව්වනේ අන්න ඒක විතරක් හොයමු. කියන්නේ එකට sin 135. ඒ කියන්නේ sin 180 ඍණ 45. ඒ කියන්නේ එකට sin 45. එකට මූල 2 ආයෙ මූල 2 උඩ එනවා. එතකොට මූල 2යි. යට sin 150 හෙව්වේ නෑනේ ආයෙ sin 180 ඍණ 30 sin 30යි ධන sin 30යි දෙවනුත් පාදින sin ධන භාගයයි උලන්තරන් සුළු කරන්න මෙතන යන 12යි මූල 3 ධන 10යි මූල 2 ඕනනම් මූල කරලා දාන්න මේ ගන්න තිබ්බත් මෙතන 6 වරක් දෙක 12යි. sorry. මෙතන 3යි මූල 3ක් තියෙනවා. එතකොට යට 3යි මූල 3ක් එනවා. ඔය ගන්න තිබ්බත් ඇති. ඔය නැත්තම් සුළු කරලා දාන්න ඕනෙත් නෑ මේ ගන්න තිබ්බත් ඇති. හරිනේ? හරිනේ මෙතන ඉන්නේ කොහොමද මේක? ඉස්සෙල්ලා මොකද කරන්නේ? sin 210 ගන්න. 210 කියන්නේ කීයද? 180 ධන 30 නේද? ඒ කියන්නේ sin 30යි. මොන sin 30යි? 180 ධන 30 කියවට පස්සේ මේ වෘත්තපාදයට වැටෙන්නේ. ඕවල් sin tan ගන්න මෙතන ඍණ භාගය. මෙතන ඉන්නේ 4යි මූල 3 වාරයක් ඍණ භාගය. ප්ලස් cot ඍණ 240. 4යි මූල 3 නෑ. cot ඍණ 240. ඉතින් එකයට tan ඍණත් එළියට ගන්න 240. 240 කියන්නේ 180 ධන 60. ඒ කියන්නේ ඍණ හරිය ඍණ එළියට ආවේ ඇයි? අරක නිසා.
දැන් ඊට පස්සේ දැන් 240 ගෝ ඕල් සෙන් tan. මේක tan කොහොමද දාන නිසා ප්‍රශ්නයක් නෑ. මෙතන ඍණමයි. ඍණ tan 60යි. tan එකට කියන්නේ මූල තුනයි. දැන් ඍණ එකයට මූල තුනයි. හරිද? ඍණ එකයට මූල තුනයි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මෙතන බලන්න. තුනයි මූල තුන හැම ඉන්නවා. මුල කිරීම ඍණ එකයට මූල තුන කැපිලා යනවා දෙකට කැපෙනවා. ඒකෝට සුළුනොත් මෙතන ඍණ දෙකයි මූල තුනයි. ඊට පස්සේ ඍණ තුන. හරිද? හරිනේ? මේ ඊළඟ එක cosec 120. ඒ කියන්නේ එකයට sin 120. එකයට sin ඒ කියන්නේ sin 60. ධනමයි හරි දෙවන උත්පාදයෙන් ධනමයි. sin 60 කියන්නේ මූල තුන බෙදීම දෙකයි මෙතන දෙකයට මූල තුන. 6යි මූල තුන. හොට් ඍණ 60. ඒ කියන්නේ එකයට ඍණ tan 60. ඍණ එළියට ගත්තා. tan 60 කියන්නේ මූල තුනයි. ඍණ එකයට මූල තුනයි. බලන්න මූල තුන කැපිලා යනවා. මෙතන 12යි. ඍණ මෙතන ඊට පස්සේ ඍණ දාන වෙනවා. දෙක බෙදීම 3යි. හරිද? 12 තුන 36 38 බෙදීම 3යි. පැහැදිලිද? හරිද? හරිනේ? ඊළඟට තියෙනවා cosec 315. ඒ කියන්නේ එකට sin 315. ඒ කියන්නේ එකට sin 360 ධන 45. ඒ කියන්නේ sin 45යි. ඇයි අර ඊට සාපේක්ෂව මෙයාට සාපේක්ෂව මෙහෙන යන්නේ ධන. මේ පළවෙනි උත්පාදේ sin කොහොමද ධන? එතකොට එකයට මූල දෙකයි. මූල දෙකයි. උඩ එනවා. මෙතන ඉන්නේ එතකොට 4යි මූල දෙකයි. minus cot 300. ඒ කියන්නේ equal tan 360 ඍණ 60. කියන්නේ එකට tan 60 ගත්තොත් 4 වෙනි උඩුපාදේ all sen toms cos දාන. ඒ කියන්නේ මේක ඍණ. tan 60 කියන්නේ මූල තුනයි. ඍණ මූල තුනයි. මෙතන ඉන්නේ ඍණ 10යි මූල තුන වාරයක්. ඍණ එකයට මූල තුනයි. සුළු කර මෙතන 8යි. 8 මෙතන කොහොමද ඍණ තියෙනවා. ඍණ අතර මූල තුන කැපිලා ගියාට පස්සේ මෙතන තව ඍණ හේතුත් තියෙනවා. ඍණ 10යි. එතකොට උත්තරේ 18යි කියන්නේ. ඇයි ඉන්නේ දඩ වෙනවද? මේ මෙහෙමයි ඔයගොල්ලෝ දැන් උත්පාද ගන්නකොට මේකේ තියෙනවා මේ phi බෙදීම දෙකෙහි නිකිලමය ගුණාකාරයක් සම්බන්ධ කරන්න. phi හි නිකිලමය ගුණාකාරය. මොකද ඒ කියන එක මම ඊළඟ දවසේ කියන්නම්. මොකද මේක වෙනම කතාවක්. ඉස්සෙල්ලා මේක අපි නිකන් ගෙනගෙන ඉන්නේ. ඔයගේ බරබර වචන දාලා තමයි ඔය අනුවදන දෙයට ආරටි ඉගෙන ගන්න දෙන්නේ. ඉච්චර ඕනේ නැහැ. සරලව පුළුවන් නම් හරි. මේක තියෙනවා. පළවෙනි එක මේක sin ඍණ phi කියන්නේ මොකක්ද? ඍණ එළියට අදින්න පුළුවන් ඍණ sin phi. phi කියන එක තේරෙන්නේ නැත්නම් phi කියන එක සැසුවයි. plus cos pi phi. ඒක නම් ඉතින් දන්නේ නැහැ. sin එක සැසුව දන්නවද? sin phi දන්නවද? දන්නේ නැත්නම් එලවන්න තියෙනවා. phi දන්නවද? sin එක සැසුව කීයද? sin බිඳුව බිඳුවයි sin 91යි sin එක සැසුවයි කියද? බිඳුවයි. plus cos pi phi. pi phi කියන්නේ කොහෙද කියලා බලමු බලන්න. මෙතන ඉඳන් මෙතන ගියාම phi 1යි. ආයෙ මෙතන ගියාම 2යි. 2යි phi. ආයෙ මෙතන ගියාම 3යි phi. ආයෙ මෙතන ගියාම 4යි phi. ආයෙ මෙතනට ආව මොකද එන්නේ? 5යි phi. හරිද? 5යි phi කියන්නේ මොකද? ඔහොම කරකවලා අතෙන්ද මෙන්න එකනේ. ඉතින් cos pi phi වෙනුවට මට දාන්න පුළුවන් මොකක්ද මේක cos phi. cos pi phi කියන්නේ cos phi වෙන. cos phi කියන්නේ කීයද? මේක. මේ මොකද දන්නවද මෙහෙම වෙන්නේ?
sin ගේ ප්‍රස්ථාර cos ගේ ප්‍රස්ථාර නේද? මෙහෙම එකක් නෙන්නේ cos බිංදුව එකයි ඔන්න ඔහොම වෙන්නේ. මේකේ මේ එක මගේ යා රිපීට් කර කර යනවා. මේ එක මගේ නැවත යනවා. ඒකයි cos 5 වලගේ කියන්නේ cos 5 වලගේ තමයි. එයාගේ හැටින් එහෙම තමයි. තේරෙනවද? ඒකයි මම එදා කිව්වා බිංදුවේ ඉඳන් 2.5ට යනකම් අගයන් ටික දන්නවනම් අනිත් ඕන වගේක් හොයාගන්න පුළුවන්. ඊළඟට චුට්ටක් බලන්න. මම ඊළඟට කියලා දෙන්න අනිත් ඒවා ටික තනියම කරමු. මෙතන තියෙනවා cos ඍණ 17යි 5 බෙදීම 4 ධන sin 17යි 5 බෙදීම sorry ඉස්සර ඍණ එළියට cos ඍණ θ කියන්නේ cos θ වගේ. මේ අතිශයින්ම සරල විදියට කියන්නේ ගහගත්තොත් මට කියන්නේ 17යි 5 බෙදීම 4 කියන්නේ මොකක්ද? ඔය තමයි ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ. එකපාර ගන්න බෑ. කටපාඩම් කරන්නත් එපා. බලන්න 17යි 5 බෙදීම 4 බෙද කොහෙද කියලා. බලන්න මෙන්න මෙහෙම ගහගත්තොත් මෙතන මෙතෙන්ට ගියාම 5 බෙදීම 4 එක 45නේ භාගේ වැටෙන්නේ. පැහැදිලිද? 45. 5 බෙදීම 4 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 9යි 10යි 11යි 12යි 13යි 16යි 17යි අන්තිමට කරකැවිලොත් දෙන්නම නේද? ඒ කියන්නේ 17යි 5 බෙදීම 4 කියන්නේ රවුන්ඩ් කොච්චර ගහලා තායි උතර නම් තියෙන්නේ. ඒ කියන්නේ කොච්චර? cos 5 බෙදීම 4ම. දැන් මට කියන්නේ 3යි 5 බෙදීම 2 කියන්නේ මොකද්ද? ඒක කියන්නම් කෙලින්ම 270 විතර මතකනේ. එනේ 5 බෙදීම 3ක්. මේ වගේ ඔයගොල්ලෝ දන්නවා. cos 5 බෙදීම 4 කියන්නේ එකයට මූල 2යි. sin 3යි 5 බෙදීම 2 කියන්නේ කීයද? අගේ දන්නවා. sin 90 කියන්නේ එකයි. මේක ඍණ එකයි. ඔන්නම් කොඩි වරගෙන සුළු කරගන්න. ඊළඟ එක තනියම කරන්න ওই විදියට රවුම් කරකවල බලන්න.